නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යංකෝ භික්ඛවේ අනිච්ඡං తත්‍ර තේ ඡන්தோ පහතබ්බෝ තීති. ධර්ම ශ්‍රවණා බිලාසී සදහවර පින්නතුනි, අපි මං හිතනවා මම නම් එහෙමයි පරපුරෙන් බෞද්ධකමක් මට වරබුණා මව්පියන්ගෙන් දෙපාර්ශ්වයෙන්ම. ඔබටත් එහෙම පාරම්පරික උරුම වුණා වූ බෞද්ධකමක් මත තමයි ඉදිරියට පාසල් යන්නේ, බුදු ධර්ම ඉගෙන ගන්නේ, දහම් පාසලෙන් ධර්ම කරුණු හදාරන්නේ. මේ අනුව පව්පින් දෙකක් පිළිබඳව තේරුම් අරගෙන හැකිතාක් දුරට පවෙන් වැළකී පින්කම් කරන ජීවිතයකට අපි හුරු වෙලා තිබෙනවා. මේ හුරුව අපට මව්පියන් ගුරුවරුන් පූජ්‍යපක්ෂය ඇති කරපු දෙයක්. මේක කිසියම් දෙහපත් දැකීමක් තිබෙනවා. මේකට කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. මේ දසවස්තුක සම්මාදිට්ඨිය තමයි අපි බහුතරයක් ජීවත් වෙන්නේ. නමුත් දසවස්තුක සම්මාදිට්ඨිකයන්ට ඊටත් වඩා එහාට යා හැකි ආර්ය සම්මාදිට්ඨිය කියලා දෙයක් ත්‍රිපිටකයේ තිබෙනවා. ධර්ම දේශනාවල තිබෙනවා. මෙන්න මේ ආර්ය සම්මාදිට්ඨිකයෙකු බවට පත් වෙන්න පුළුවනි නම් ඒ ආර්ය සම්මාදිට්ඨියකු බවට පත්වීම තමයි ධර්මයේ වැටහීම කියලා කියන්නේ. අපට මේ ත්‍රිලක්ෂණය පිළිබඳව, චතුස්සත්‍ය පිළිබඳව, පටිච්චසම්පාදය පිළිබඳව වචනවල හුරුවක් කටපාඩමක් තියෙන්න පුළුවනි. ප්‍රශ්නයක් ඇහුවොත් පිළිතුරු දෙන්න පුළුවන්කමක් තියෙන්නත් පුළුවනි. නමුත් මේ දසවස්තුක සම්මාදිට්ඨිකයා කියන පුද්ගලයාට සම්මාදිට්ඨියක් තිබුණාට ඒකට කියන්නේ භවගාමී සම්මාදිට්ඨිය කියලා. භවගාමී කියන එකේ තේරුම මේ සංසාරේ ඉදිරියට යන්න හේතු වෙන කියන එක. නමුත් සංසාරේ ඉදිරියට යන්න හේතු වෙන එකේදී පවෙන් අපාය යාම සම්මාදිට්ඨියක් නෙමෙයි, නියත මිත්‍යා දෘෂ්ටියක්. නමුත් මිනිසුන් අතර හෝ දෙවියන් අතර උත්පත්ති ලබන්නට අවශ්‍ය කර්ම රැස් වෙනවා නම් අන්න ඒක තමයි භවගාමී සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට වර්තමාන සමාජයේ බහුතරයකට හුරු වෙලා තියෙන භවගාමී සම්මාදිට්ඨිය. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා දේශනා කළ මේ ධර්මයේහි මුඛ්‍ය පරමාර්ථය නැත්නම් ගැඹුරුම පරමාර්ථය ප්‍රඥාවන්තයින් සඳහා ආර්ය සම්මාදිට්ඨියක් ලබා දී ලබාගත් ජීවිතය තුළ නිවීම නම් වූ උත්තරීතර සැනසීමකට හිමිකම් කියන මාර්ගය කියලා දෙන එක. නමුත් මේ නිවීම නම් වූ උත්තරීතර සැනසීමට මාර්ගය දසවස්තුක සම්මාදිට්ඨිය තුළ නැහැ. දසවස්තුක සම්මාදිට්ඨිය වල තියෙන පුණ්‍ය මාර්ගය හොඳ එක විතරයි. දසවස්තුක සම්මාදිට්ඨිකයන් තුළ ත්‍රිලක්ෂණය, චතුස්සත්‍ය, පටිච්චසම්පාද මේවා පාඩම් තියෙන්න පුළුවන්. නමුත් ධර්මයේ තේරෙනවා කියන එකෙන් කියන්නේ අපි තුල පවත්වින් තිබෙන්නේ කුමක්ද, වෙමින් පවතින්නේ කුමක්ද, අපි තුල අලුතෙන් වෙන්න ඕන මොකක්ද කියන එක තේරෙන එක. වෙමින් පවතින දෙයි තමයි සසරට බැඳීම සහ අපි බලාපොරොත්තු නොවන සැප සම්පත් තිබුණාට ජාති ජරා ව්‍යාධි ශෝක මරණ කියනා වූ දුක් වලට මුහුණ දෙන්න සිදු වෙන්නේ මේ අපි ළඟ තිබෙනා වූ මේ වැරදි අවබෝධයක් නිසා. ඒ නිසා මේ බුදුන් වහන්සේගේ ධර්ම දේශනා කියලා කියන්නේ අපිව පිළිබඳ කරන හොඳ පරිේශනයක්. නමුත් මේ අපිව පිළිබඳ පරිේශණයට මේ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ තරම් අවධානය යොමු වෙන්නේ නැහැ. මන්දයත් අපි ලදරු කාලයේ පටන් විහාරස්ථාන ඇසුරු කරගෙන හෝ මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කළා නම් ඒ වගේ පටාචාරාව පිළිබඳව, කිසాగෞතමී පිළිබඳව, අඟුලිමාල පිළිබඳව, එදා බෝසතාණන් වහන්සේගේ චරිතය පිළිබඳව සිද්ධියක් විවරණය කරමින් බණ ඇහුව ඇරුණාම ඒක අපි පැත්තට හරවලා තිබුණේ නැහැ. දසවස්තුක සම්මාදිට්ඨියට ඒක වළංගු වෙන්න පුළුවන්. නමුත් ආර්ය සම්මාදිට්ඨියට වළංගු වෙන්නේ මේ ඇහැ අපේ පැත්තට හැරෙන්න ඕන. අපි පිළිබඳව දකින්න ඕන. මානම් කියවා තිබෙන සියලුම සූත්‍ර දේශනාවල හරය හොයලා බැලුවාම ඒවා අපි පිළිබඳව කරපු විවරණයක්. අපේ ජීවිත පිළිබඳව කරපු විවරණයක්. ඒ විවරණයෙන්
කැඩපතක් තුලින් අපේ මූණ නැත්නම් අපේ ශරීරයේ අඩුපාඩු මනවින් පේනවා වාගේ අපිව දැක ගන්න හම්බ වෙනවා. දැක ගැනීම තුළ අපට සිදු වෙලා තියෙන වැරැද්දක් හෙවත් අවිද්‍යාව කියලා එකක් තේරෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා අපි තුළ සිදුවෙමින් පවතින බව තේරෙනවා. එහෙනම් අපිට තථාගතවරු හම්බ වෙලා මිනිසත් භවයෙන් වැඩක් ගන්න ඕන නම් අවිද්‍යා පත්‍ය සංඛාරා විතරක් ඉගෙනගෙන බෑ. අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධයත් ඉගෙන ගන්න වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ හරය නිවන් මඟක් කියලා කියනවා. නිවන් මඟ කිව් පමණින් උපකල්පනය කරන්නට එපා. එය මරණයෙන් පස්සේ ලැබෙන දෙයක් කියලා. ඒක අනාගත බුදුවරු ලබා දෙන දෙයක් කියලා කල්පනා කරන්නත් එපා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 දී තමයි නිවීමටපත් වුනේ. ඒ නිසා උන්වහන්සේ වදාහරනවා පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති කියලා. ඒකෙන් කියන්නේ උන්වහන්සේ නම් නිවිලා ඉඳගෙන අනිත් අයට නිවෙන පාර කියලා දෙනවා. ඒක ධර්ම දේශනා කළේ අවුරුදු 80න් පස්සේ නෙමෙයි 35 සිට නිසා 35 දී නිවුණා කියන එකයි කියන්නේ. එහෙනම් ජීවිතය තුළ තියෙන්න ඕන උත්තරීතර සැනසීමක්. මේ වාද විවාද කරගන්න, ගහ බැන ගන්න, සම්දුසරවල් වෙන, මරා ගන්න ජීවිතයක් තුළ මිනිස්සුන්ට ඔය එකක්වත් නැතුව ජීවත් වෙන්න පුළුවන් සැනසීමක් තමයි බුදු සමයෙන් ලබා දෙන්න හදන්නේ. එතකොට මේ කාරණේ පැහැදිලි කිරීම සඳහා උන්වහන්සේ අනුගමනය කළා වූ ක්‍රියාමාර්ගය තමයි ගමින් ගමට යමින් මිනිසුන් ආමන්ත්‍රණය කරලා කරුණු පැහැදිලි කරන එක. මේ කරුණු පැහැදිලි කිරීමේදී පළවෙනි ක්‍රියාවලිය සවන් දීම තුළ සුතමේ ප්‍රඥාවක් ඇති වෙනවා. සුතමේ ප්‍රඥාව කියන්නේ සවන් දීම තුළ ඇතිවෙනා වූ වටහා ගැනීම. ඊට පස්සේ ඒක සිතා බැලීම තුළ ඇති වෙනවා ඇත්තනෙන්නම් කියන කරුණු පැහැදිලි වීම. ඒකට කියනවා චින්තාමේ ප්‍රඥාව කියලා. මෙන්න මේ සුතමේ ප්‍රඥාව ඔස්සේ චින්තාමේ ප්‍රඥාවට ආපුහම අර ආර්ය සම්මාදිට්ඨිය කියන තැනට එන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ තමයි භාවනාමය ප්‍රඥාව ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ සමාජය තුළ ඔබට පෙනෙන මේ බෞද්ධ තලයන් තුළ මේ ගැඹුරු කොටස තරම් පැහැදිලිව නැහැ. නොගැඹුරුව පින්කම් කරන බෞද්ධයෝ ගිහි පැවිදි සමාජය තුළ ඕන තරම් ඉන්න පුළුවන්. මේ පිළිබඳව අපේ ජීවිතයේ අවුරුදු 40ක් තිස්සේ කරපු ගවේෂණයක් තියෙනවා. මේ අනුව අපි මේ කියන්නේ කවුරුවත් කියලා දීපෙකුත් නෙමෙයි, ත්‍රිපිටකය තුලින් තේරුම් ගත්ත සියල්ලේ සාරාංශය. ඔක්කොම සූත්‍රවල තියෙන එක්තරා සාරාංශයක්. ඒක විවිධ පැති වලින් වදාලාට. ඉතින් ඒක අපි පැහැදිලි කරනවා කියන එක තමයි ධර්ම දේශනා කරනවායි කියලා කියන්නේ. ඒක තේරුම් ගන්න දරන උත්සාහය තමයි ධර්ම ශ්‍රවණය කිරීම කියලා කියන්නේ. ඉතින් මේ උපන්දිනයේ සමරන අද වැනි දවසක ධර්මනුවරන් පිරිසත් එක්ක එකතු වෙලා ධර්ම දේශනාවක් පටිගතකාරවාගෙන ලොවට ධර්ම දානය දීම මම දකිනවා හොඳම දෙයක් විදිහට. මම අතිශය ප්‍රශංසා කරන කාරණයක් ඒක. මේගේ ඥාතින්ට පින් දෙන්න බණ කියනවට වඩා සොකී ජීවිතේ එහෙම නැත්නම් උපන් දිනයකදී නැත්නම් මංගල උත්සවයේ සමරන දිනයකදී ඒ වගේ දවසක වියදම් කරලා ධර්ම දානයක් දුන්නාම ඒක ලෝකයා ධර්මයේ ගන්න අය ඉන්නවා. අපේ ධර්ම දේශනා සවන් දෙන ගොඩක් පිරිස ඉන්නවා. ඒගොල්ලන්ට උදව්වක් උපකාරයක් වෙනවා. දැන් මා ඔබට කියන්නම් නිවන් මඟ දේශනා කරපු ධර්ම න්‍යාය කීපයක්. වචන වලින් විතරයි කියන්නේ. එකක් ත්‍රිලක්ෂණය කියන්නේ අනුගමනය කළොත් නිවන් මඟ හම්බ වෙන පාර. චතුරාර්ය සත්‍ය කියන්නේ අනුගමනය කළොත් දුක හේතුව දැනගෙන නැති වුණ මාර්ගයේ යන්න ඕන පාර. එතකොට පටිච්චසමුප්පාදේ නිරෝධය කියන්නේ තේරුම් අරගෙන අනුගමනය කරපුවම නිවන් ලැබෙන පාරක්. සතර සතිපට්ඨානය කියලා කියන්නේ තේරුම් අරගෙන හරියට අනුගමනය කළොත් නිවන් ලැබෙන පාරක්. කර්මක්ෂය කිරීමේ කර්මය කියලා කියන්නේ නිවනට සමීප වෙන පාරක්. මරණ සතිය වැඩිම කියලා කියන්නේ නිවනට එළඹෙන පාරක්. මේකට පාලියෙන්ම කියලා තියෙනවා මරණ සති භික්ඛවේ භාවේත අමතෝගදා අමත පරියෝසාන. බුදුන් වහන්සේ වදාළ පරිදි මරණ සතිය භාවිතා කරන්න පුළුවනි නම් අමත ඕගදා නිවනට බැසගත්තේ වෙයි, අමත පරියෝසාන නිවන් කෙලවරකට ඇත්තේ වෙයි. ත්‍රිලක්ෂණය සම්බන්ධයෙන් දේශනා කරනවා ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තෝ යෝනිසෝ මනසිකරොන්තෝ මේ ස්කන්ධ පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛානන්ත වශයෙන් බලන්න පුළුවන් නම් සෝවාන් වෙනවා, සකෘදාගාම වෙනවා, අනාගාම වෙනවා, අරිහත් වෙනවා. අර හැම එකේම නිවන් මාර්ගෙනේ තියෙන්නේ. දැන් දුක නැති වූ තැන නිවීම. ඒකට මාර්ගය. ඒකෙත් පෙන්වන්නේ නිවීම. ඒකෙන් තේරුම් ගන්න ඕන සේරම පාඩම් කර ගන්න ඕන කියන එක නෙවෙයි. එකකින් තේරුම් ගන්න ඕන කියන එක. කෙනෙකුට ධම්මැස පෑදෙන්න මේ එක මාර්ගයක් තේරෙන්න ඕන. අපිට දේශකින් වහන්සේලා වශයෙන් පොතපත පරිහරණය කරපුවම තැනට ගැලපෙන ඉල්ලන මාත්‍රකාවට ගැලපෙන ඕන පාරකින් කියන්න පුළුවන්කම තියෙන්න වෙනවා. නමුත් මේක තේරුම් ගත්තාම අනුගමනය කරන මාර්ගය තමයි නිවීම සැනසීම හමු වෙන්නේ. දැන් පාඩම් කරගෙන ලියන කියන පාරේ පින්පව් සිද්ධ වීමෙන් එහාට පෘථග්ජන භාවයෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ.
එනිසා මේ බුදුදහමේ ආර්ය සත්‍ය කියන එක පෘථග්ජනයන් සඳහා වළංගු වෙන්නේ නැහැ. පෘථග්ජන පුද්ගලයන් මේක තේරුම් අරගෙන ඇඳුම මාරු කරන්නට අවශ්‍ය නැහැ. දැක්මෙන් වෙනස් වෙන්න වෙනවා. ඔය දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන්නේ ඒකනේ. දැක්මෙන් යුක්ත වීම තුළ තමයි මේ තමන් ඉන්න ජීවිතයේදීම වඩාත් මානසික වෙමින් මව්පියන්ගේ දූ දරුවන්ගේ සමාජීය යුතුකම් ඉටු කරමින් වෙනස් දැක්මකින් යුක්තව ජීවත් වෙන්න වෙනවා. මෙන්න මේ කාරණය ඔබට පැහැදිලි කිරීම සඳහා තමයි ලබාගත් කාලයට අනුව මම මගේ මතකයේ තිබෙන හොඳ මාතෘකාවක් ගත්තේ. මේක සූත්‍ර දේශනාවක පවතින්නේ. ඒ සූත්‍ර දේශනාව ඔක්කොම පැහැදිලි කරන්න නෙමෙයි මම මේක ගත්තේ. මේකේ තියෙනවා එක්තරා හිමිනමක් බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කරලා සාදුවන්තේ භගවා සංකිට්ඨේන ධම්මං දේශේතු කියලා පාලියෙන් ඉල්ලීමක් කරලා. ඒක සිංහල තේරුම ස්වාමීනි මට කෙටියෙන් බණ කියනවා නම් හොඳයි. මම ඔබ වහන්සේගේ බණ අහලා අදාළ මාර්ගයේ මේ හැසිරෙන්නට කැමතියි. ඒක තියෙනවා පාලියෙන් විස්තර ගොඩක් මම මෙතන ගන්න නැති වුණාට. අන්නේ කෙටියෙන් බණ අහපු බණක් කියන්න කියලා ඉල්ලපු කෙනා తත්‍ර තේ චන්දෝ පහතබ්බෝති. මේක අහලා ස්වාමින් වහන්සේ කියනවා මට තේරුණා කියලා. කොහොමද මම කියපු දේ ඔබ විස්තර වශයෙන් තේරුම් ගත්තේ කියලා ආපහු විස්තර අහගන්නවා. අහලා අන්තිමට සාදුකාර දෙනවා. දැන් මෙන්න මේ කියන වැඩේ කරන්න උන්වහන්සේ තනි වෙලා ඔය කියන අනිච්ච කියන එක දැනගෙන ඒකට තියෙන ඇමැත්ත අතහැර දැමීමේ මාර්ගයේ ගිහින් රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා කියලා ඒ සූත්‍රයේ පවතින්නේ. මම ඔබට මෙහෙම පාඩයක් ඉදිරිපත් කරන්නම්. ඔය සංයුත්තක නිකාය කියන ධර්ම ග්‍රන්ථයේ තියෙනවා ඒක ධම්මපාලිය කියලා. ඒක ධම්ම කියන්නේ එකම එකයි කියන එක. ඒක තියෙනවා අට්ඨානමේතම් භික්ඛවේ යම් දිට්ඨි සම්පන්න පුද්ගලෝ අනවකාසෝ යම් දිට්ඨි සම්පන්න පුද්ගලෝ. අට්ඨානමේතම් කියන එකේ තේරුම වෙන්න බෑ. දිට්ඨි සම්පන්න පුද්ගලයෙකුට හෙවත් සෝවාන් පුද්ගලයෙකුට. කිංච සංකාරෝ කිසියම් සංඛාරයක් නිත්‍ය කොට ගන්න වෙන්න බෑ. ඒක වෙන්න බැරි දෙයක්. ඒ කියන්නේ එහෙමනම් ඒකෙන් පෙන්වන්නේ සංඛාරයන්ගේ අනිත්‍ය තේරීමම නුවණින් අනිත්‍ය වැටහීමම සෝවාන් වීමයි කියලා. නමුත් ඉතින් පාසලේ දහම් පාසලේ සිල් ධර්මශාලාවේ අනිත්‍ය දන්න කී දෙනෙක් ඉන්නවද? ඒ අනිත්‍ය දැකීම නෙමෙයි. ඒ අනිත්‍ය දැනීම. මේකේ තිබෙනවා මෙන්න මෙහෙම වචන දෙකක්. දැන් අපි සාමාන්‍යයෙන් ලෝකේ දකින්නේ දෙනවනින්නේ. දෙනවනින් දකින අනිත්‍යයක් ලෝකයා දන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකයාට දේශනා කරේ දෙනවන වෙනුවට නුවණ. නුවණ කියන්නේ එතන මේ ඇහැ නෙමෙයි ප්‍රඥාව කියන එක. නුවණින් දකින අනිත්‍යයක්. යදා පඤ්ඤාය පස්සති. යම් විටක නුවණින් දකීද. අන්නේ දෙනවනින් දකින අනිත්‍යයේ සිට ඔබේ අවබෝධය නුවණින් දකින අනිත්‍ය දක්වා දියුණු කරන්න වෙනවා. ධර්ම ශ්‍රවණය කිරීම තුළ. ඒ දියුණු කිරීම තමයි අර සුතමේ ඥානය, චින්තාමය ඥානය කියන කාරණය තුලින් පැහැදිලි වෙන්නේ. එහෙනම් මා දකිනවා ගොඩාක් බණ ඕන නැහැ. ඔය පොත් 50 ගණනක් තියෙනවා, දේශනා 18 ගණනක් 10 ගණනක් තිබෙනවා. මේ සියල්ල දැනගන්න ඕන නැහැ. හරියට අනිත්‍ය තේරුම් ගත්තා නම් එහෙනම් බුදුන් වහන්සේ වදාරන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් දක්වා යන්න පුළුවන් කියලා. එහෙනම් මේ ධර්මයේ තේරීමේදී තමයි ආරි සම්මාදිට්ඨියටපත් වෙන්නේ. එතෙක් ආර්ය සම්මාදිට්ඨියටපත් වෙන්නේ නැහැ. යහපත් මිනිසෙක් වශයෙන් මව්පියන් ඉන්නවා නම් මව්පියන්ට උපස්ථාන කරගෙන, දූ දරුවන් ඉන්නවා නම් දූ දරුවන් රැක බලාගෙන, සහෝදර සහෝදරියන් ඉන්නවා නම් ඒ අයට උදව් උපකාර කරගෙන, ලෙඩකදී දුකදී අසල්වාසීන්ට පිහිට වෙලා, තව ඕනනම් තමන් අදහම ආගමට අනුව ඒ වියදම් කරමින් පරලෝ ජීවිතයේ යහපත සඳහා මේ කාරණා ගැඹුරු ධර්මයක් අවබෝධකින් තොරව ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒක මේ සමාජයේ වසර 7-800ක් තිස්සේ නැත්නම් අපි හැදුණු වැරුණු පන්සල තුල දේශනා වුණ දෙයක්. අපි ඉගෙන ගත්ත පාසල තුල, දහම් පාසල තුල දේශනා වුණ දෙයක්. නමුත් අප මේ පැහැදිලි කරන්නේ ඒ කියන ප්‍රාථමික මට්ටමේ ධර්ම කරුණු පමණක් නෙවෙයි. අපි ඊට එහා පැත්තට ගෞතමයන් වහන්සේගේ ශාසනයෙහි නිවන් මඟ පිළිබඳ අවලංගු භාවයක් තියෙන්න බෑ. වර්තමානයේ වළංගු වෙන්න ඕන. නමුත් වළංගු වෙන්න නම් උන්වහන්සේ වදාහරනවා තථාගත ප්‍රවේදිතස්ස ධම්ම විනයස්ස භික්ඛවේ. තථාගතයන් වහන්සේ ප්‍රවේදිත කියන්නේ මනාව අවබෝධ කරපු ධර්ම විනය කියලා එකක් තියෙනවා. ඒක වැසුනොත් බබලන්නේ නැහැ. විවෘත වුණොත් බබලනවා. එතකොට මේ නිවෙන සැනසෙන මිනිසුන් මේ සමාජයේ නැතුව ගියා නම් ඒකට කාටවත් දොස් කියන්න බෑ ධර්ම විනය යටපත් වීම.
උන්වහන්සේම වදාරනවා ධර්ම විනය යටපත් වෙනවා වගේම අතු වෙනවා වෙන්නත් පුළුවෙනි කියලා. අන්න ඒ විදිහට අපට ගැඹුරු දහමක් ශ්‍රවණය කිරීම තුළ තමයි අපි මේ පාසල් ගිහින් ඉගෙන ගත්ත දේට වඩා ගැඹුරු දෙයක්. අපි මේ ලෝකේ ජීවත් වෙමින් හොයන සැපතට වඩා සුන්දර සැපතක් බුදු සමය තුළ තිබෙනවා නේද කියන කාරණාව පියවරෙන් පියවර අවබෝධ වෙන්න පටන් ගන්න. ඉතින් මේ කරුණ පැහැදිලි කිරීමේදී මට ඔබ ඉන්න තැන සිට ගැඹුර දක්වා මේක ගේන්න ඕන. ඔබ ඉන්න තැන කියන්නේ සමාජයේ ඉන්න තැන. ඔබ එහෙම නොවෙන්න පුළුවන්. මොකද සමහර විට 2013 මම මාධ්‍යට ආපු දා ඉඳලා මගේ බණ අහපු අයත් මෙතන ඉන්න පුළුවන්. එතකොට කොතරම් කාලයක් තිස්සේ අවුරුදු 7ක් තිස්සේ 8ක් තිස්සේ ධර්ම දේශනාවන් කරව ලබනවා. එතකොට ඒකේ දැක්ම ඉතා ගැඹුරු වෙනවා කල් යන්න. කිසිම ගැටලුවක්, චකිතයක්, පැටලිල්ලක් නැතුව ධර්ම දේශනාවක් පැයට නම් පැයට, දෙකට නම් දෙකට කරන්න පුළුවන්කමක් තිබෙනවා. එතනදී මා දුටු දෙයක් තමයි මේ සමාජයේ බාහිර වස්තු වල සිදුවෙනා වූ වෙනස් වීම අනිත්‍ය වශයෙන් දකිනවා. ගස් කොළන් ඉදිලා යන එක, මැරිලා යන එක, ගෙවල් දොරවල් පරණ වෙන එක, ඇඳුම් දිරා යන එක, ශරීරය කෙස්සු දුවි දත් ඇටි යන එක මේක අනිත්‍ය කියලා. එහෙම තමයි ලෝකයා. දැන් මම එයාගෙන් අහන ප්‍රශ්නේ තමයි ඒ දැක්කේ නුවණින්ද දෙනුවණින්ද? ඒ දැක්කේ දෙනුවණින්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දෙනුවණින් දකින අනිත්‍යක් නෙමෙයි නුවණින් දකින අනිත්‍යක්. අනිතක මේක සිදුවෙන දේ. ඔක ලෝකේ සිදුවෙන දෙයක් නේ. බුදුරජාණන් වහන්සේ සිදුවෙන දෙයක් නෙමෙයි බලන්න කියන්නේ. නුවණින් බලන්න කියලා කියන්නේ. ඒ නිසා අපේ මේ ඇහැ අපි සිටියදී පිටපැත්තේ තියෙන දේවල් බලනවට වඩා මේ බුදුරජාණන් වහන්සේ ඔක වදාරලා තිබෙන්නේ මේ සබ්බේ සංඛාරා අනිච්චාති කියලා. ඒ සබ්බේ සංඛාරා කොහෙද තියෙන්නේ කියලා ඊළඟ පියවරේදී දැනගන්න ඕන. එතකොට ওই pāli භාෂාවේ වචනයක් තියෙනවා කසල වලට නමක්. ඔය ගෙදරින් එළියට දාන, පාරට දාන, ගෙනියන නගර සභාව කසල. කසල වලටත් සයන්න බින්දු අල්ප ප්‍රාණ කායන්නේ සංඛාර කියලා කියනවා. ඒ කසල දිරා යාම බුදුන් වහන්සේ පහළ වෙන්න පෙරත් පසුත් ලෝකේ හැමතැනම සිදු වෙනවා, මිනිස්සු දන්නවා ඒක. නේද? කසල දිරා යාමේ අනිත්‍යක් වෙන්න බෑනේ. මෙහෙම හොයාන යනකොට හම්බ වෙනවා සංඛාර කියන පදේ අපේ හිතේ තියෙන දෙයක් කියලා. ඒක ඔබ පාවිච්චි කරන්නේ වෙනත් වචන වලින්. තථාගතයන් වහන්සේ පැහැදිලි කරවදාරනවා මෙහෙම. ඔය කෙනෙක් ඔය හොරමැරකම් බොරු කරන්න ගියාපම පව් සිද්ධ වෙනවා කියන්නේ. ඒ පව් රැස් වෙනවට තමයි අපුඤ්ඤාභි සංඛාර කියන්නේ. ඒ වගේම මව්පියන් උපස්ථාන කරන්න ගියාපුවම, සමාජයට උදව් උපකාර කරන්න ගියාපුවම, විහාරස්ථානීය දියුණු කරන්න ගියාපුවම පින් සිද්ධ වෙනවට තමයි පුඤ්ඤාභි සංඛාර කියන්නේ. එතකොට අපි පව් පින් කියන පද දෙක ධර්මයේ සඳහන් වෙනවා පෘථග්ජන පුද්ගලයන් සඳහා අපුඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර කියන වචන දෙකෙන්. අපේ සමාජයේ නැතත් මේ දෙකට එහා ගිය සැපතක් හොයපු අය ඉන්දියානු සමාජයේ හිටියා බුදුන් වහන්සේ පහළ වෙන විට. ඔවුන්ට කියන්නේ අත්තකලමතාන යෝගීන් කියලා. ඔවුන් පොතපතින් ඔබ ඉගෙන ගත්තා නම් කැලේට ගිහින් භාවනා කරලා ලෞකික ධානය කියලා જાතියක් උපදවා ගත්තා අය. ඔවුන්ට ඒකෙන් පරලෝ යන්න සිද්ධ වුණා. දැන් මේ බුදු සමය තුළ පෙන්වනවා මිනිසාගේ ඉරණම පිළිබඳව පරලෝ යාම් තුනක්. එක්කෙනෙකුට තුනක් නෙමෙයි, තුන් ආකාරයක්. පව් එකතු කරගත්තාම පව් හේතු තියෙන නිසා පවෙන් පරලෝ යන්න පුළුවන්. පින් හේතු එකතු කරගත්තාම පින් හේතු තියෙන නිසා පිනෙන් පරලෝ යන්නත් පුළුවන්. ධාන හේතු එකතු කරගත්තොත් ධාන හේතු නිසා පරලෝ යන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ තුනට තමයි පෙන්වන්නේ අපුඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, අනිජ්ජාභි සංඛාර. ඒවා බාහිර ලෝකෙ මේ එතකොට අපේ සිත්වල පවතින දෙයක්. මේ ටිකට තමයි සබ්බේ සංඛාරා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පරිමංසන සූත්‍රයේ පැහැදිලි කරලා තිබෙනවා. සරියුත් මහරහතන් වහන්සේ සංගීත සූත්‍රයේ පැහැදිලි කරලා තිබෙනවා. මම මේ දෙන්නට කියන්නේ බුදු පුතයි බුදු තාත්තයි කියලා. ඒ බුදු පියාණන් වහන්සේ සහ ප්‍රඥාවට අග්‍ර බුද්ධ පුත්‍රින් වහන්සේ යම් දෙයකට එකඟ වුණා නම් ඊට එහා දේවල් ගැන අපට හොයන්න ඕන නෑ නේ. තවත් සංකාරයක් තියෙනවා. ඒක බුදුන් වහන්සේට වෙනයි අපට වෙනයි. ඔබේ මේ සිත කය වචන ක්‍රියාත්මක වෙන ආකාර තුනක් තියෙනවා. මේකට කියන්නේ කාය වචී මනෝ කියලානේ. ඒක දසවස්තුක සම්මාදිට්ඨිකයගේ මේ කාය වචී මනෝ කෙලෙස් සහිතයි. බුදුරජාණන් වහන්සේගේ කෙලෙස් රහිතයි. ඒක වෙනස ඒක තමයි පෙන්වන්නේ. නමුත් බුදුනා කියන පදේ ඔබ අහලා තියෙනවද? මමත් අහලා තියෙනවා ඉස්කෝලේ යන කාලේ, දහම් පාසල යන කාලේ අනේක ಜಾති සංසාරං කියන ගාථා පදයෙන් විසංඛාර ගතං චිත්තං කියලා පාලි පදයක්.
අන්න ඒක සිංහලට පරිවර්තනය කරගත්තොත් කියන්නේ බුදුනා කියන එකේ තේරුම සිත සංකාරගත වීමෙන් මුදවා ගත්තා. එහෙනම් අපි සසර ඇවිදින්නේ සිත සංකාරගත කර ගැනීමෙන්. නිවන් මාර්ගටපත් වෙන්නට සිත සංකාරගත වීමෙන් මුදවා ගන්නේ කොහොමද කියලා හොයන්න වෙනවා. මෙන්න මෙහෙමයි අපි මේක ලැබී තිබෙන කාලයට අනුව ටිකින් ටික ගැඹුරට අරගෙන යන්නේ. දැන් එතකොට එහෙනම් සබ්බේ සංඛාරා වතු පිටි නෙවෙයිනේ. ඉඩ කඩන් නෙවෙයි. මලුත් නෙවෙයි. ඔය සමාජයේ මල් පරවෙන එක අනිත්‍ය කියලා ඇස් දෙකෙන් බලලා කතා කරනවානේ. නම් බුදුරජාණන් වහන්සේ වදාළ ගාතාවක් මතක් කරගන්න. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. යදා යම් විටක ප්‍රඥාය නුවණින් දකීද සියලු සංස්කාර අනිත්‍යයි කියලා. එතකොට ඒ සංකාර රැස් කිරීම කෙරෙහි කලකිරෙනවා. අත එකල්හි නිබ්බින්දති කලකිරෙනවා දුක්ඛේ දුකට හේතු වන සංඛාර රැස් කරන්න. එහෙනම් ඊට පස්සේ බුදුන් වහන්සේ කළේ සංකාරංච නිරෝධේන විසංකාරගතං චිත්තං. සංකාර රැස් කිරීම සසර ඇවිදින පාරයි සංකාර ඡය කිරීම නිරෝධ කිරීම නිවන් මාර්ගයි. එහෙමයි මුලින්ම කියන්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් මේක අපි කරන්නේ කොහොමද? අන්න ඒකට තමයි භාවනා කරනවායි කියලා කියන්නේ. තේරුම් ගත්තන් පස්සේ ඒකට තමයි ඇත්තට භාවනාව කියලා කියන්නේ. දැන් මේ කතා කරන දේ සිදු වෙන්නේ කාගාවද? ඔබ ළඟ. අපි මෙහෙම බලන්න වෙනවා. ඔබ කියනවානේ මවට උපස්ථාන කරපුවාම සතුටු වෙනවා පින් සිද්ධ වෙනවායි කියලා. කාකට හරි බැන්නාම දුකටපත් වෙනවා පව් සිද්ධ වෙනවායි කියලා. මොකද්ද මේ පව් සිද්ධ වෙනවා පින් සිද්ධ වෙනවා කියන්නේ? අනාගතේ සැප විපාක දෙන්න හෝ දුක් විපාක දෙන්න හේතුවක් සිත ඇතුලේ හැංගෙනවට. පව් සිද්ධ වෙනවා කියන්නේ දුක් විපාක වෙනත් දෙන්න හේතුවක් ඉතුරු වෙනවා. පින් සිද්ධ වෙනවා කියලා කියන්නේ සැප විපාක දෙන්න හේතුවක් ඉතුරු වෙනවා. මේකට කියන නම මොකක්ද දන්නවද? කර්ම රැස්වීම. කර්මපදයේ තියෙනවා කර්ම જાති තුනක් තියෙනවායි කියලා. එක්කෙනා අතින් සිදු නොවනත් මිනිසුන් අතින් සිදු වෙනකොට හොරමැරකම් බුරුතක් හරිකම් කරන්න ගියොත් ඒකට කියනවා කන්න කර්ම. කන්න කම්ම කන්න විපාක. පව්කම් සහ ඒකට අදාළ දේ විපාක දුක් විපාක. මෙලෝ වශයෙන් කියනවට ප්‍රවෘත්ති විපාක කියනවා. මරණයෙන් එහා පැත්තට දුකතිගාමි මිනිසුන් අතර නෙවෙයි සතුන් අතර ඕපපාතික പ്രേත භූත අතර ඉපදුනහම දුක් විපාක හම්බ වෙන එක කන්නම් කන්න විපාක. දෙවෙනි එක තමයි මිනිසුන් වශයෙන් හෝ දෙවියන් වශයෙන් ඉපදිලා සැප විපාක විඳින්න කරන්න ඕන කර්ම සුක්ඛං සුක්ඛ විපාකං. සුක්ඛ කර්ම. අර පස්පව් දස අකුසල් වලින් වෙන් වී කරන යහපත් ක්‍රියාකලාප වලට සුක්ඛ කර්ම කියලා කියනවා. එතකොට ඒකට සුක්ඛ නැත්තම් සැප විපාක හම් වෙනවා. අර පෘථග්ජන කියන මිනිස්සයා පොයට සිල් සමාදන් වෙලා තව දවසක හොරකමක් කරනවා. එහෙම නැත්තම් පොයට දාන දන්සලක් දීලා තව දවසක හොරට බඩු කිරනවා. එතකොට පොයට පින් සිදු වුණාට අනිත් දවසේ පවුත් සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම මේ පව්පින් දෙකම කරන පුද්ගලයාට කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකම් කියලා පව්පින් කලවෙම විපාක හම්බ වෙනවා කියලාත් පෙන්නලා තිබෙනවා. මෙන්න මේ සුක්ඛ නැත්තම් සුදු පාට කියන එකේ තේරුම යහපත් කියන අර්ථය එතන යහපත් කර්මයක් තමයි අර කැලයට ගිහින් කෙලස් යටපත් කරලා ලෞකික ධානය කියලා සිතේ සංසුන් බවක් හදාගෙන අර පවෙන් පිනෙන් වගේම ධානයෙනුත් පරලව යන්න සිද්ධ වුණා. රූපී අරූපී බඹතල වල ඉපදුනායි කියලා කියන්නේ. එතකොට ඒකත් සුක්ඛ කර්මයක්. දැන් මේකෙදි තේරුම් ගන්න ඕන මිනිසුන් විසින් අනුගමනය කරන්නා වූ මේ කර්ම වලට හේතු ඉතුරු වෙන නිසා තමයි මෙලොව වශයෙන් ප්‍රවෘත්ති විපාක සහ පරලොව වශයෙන් අනාගත විපාක තිබෙන්නේ. ඒ නිසා සංසාරයේම කර්ම විපාක. අපාය ගියත් පව්කම් සහ දුක් විපාක. මිනිසුන් අතර සහ දෙවියන් අතර ඉපදුනොත් පින්කම් සහ සැප විපාක. බඹලව ගියොත් ධාන කුසල් සහ ධාන විපාක. මේවා ඉවර නෑ. පව්කම් කරපු මිනිස්සයා පව් ගෙවලා එතනින් චුත වෙනවා. මිනිස්සු මෙහෙ ඉඳලා කරන කර්මයන්ට අනුව තමයි මේ අපාය හැදෙන්නේ, දිව්‍ය ලෝකේ හැදෙන්නේ, බ්‍රහ්ම ලෝකේ හැදෙන්නේ. ඒ මිනිස්සු මෙහෙ ඉඳලා පව් විතරක් නෙමෙයි කලේ පින් කළා නම් පව ඉස්සර වෙනකොට පවෙන් පරලෝ ගිහින් පින් යට වෙනවා. මිනිස්සු මෙහෙ ඉඳලා පින් විතරක් නෙමෙයි පවුත් කළා නම් පිනින් පරලෝ යනකොට පව් යට වෙනවා. අර ධානලාභින් පව් පින් දෙකම කරලා ධාන කුසල් කළා නම් ධාන කුසලෙන් පරලෝ ගියාට පව් පින් හේතු යට වෙනවා. මේ යට වෙච්ච හේතු මතුවෙනවා. ධාන කුසල් ඉවර වෙනකොට පවක් හෝ පිනක් මතුවෙලා ආපහු එන්න වෙනවා. දෙවියන්ගේ පින් ඉවර වෙනකොට අල්ප පිනක් හේතු කරගෙන මිනිසුන් අතරට හෝ නැත්නම් තව පහළට එන්න වෙනවා. අපාගත සත්‍යයගේ පාපේ වෙනකොට පුංචි පිනක් මුල් කොටගෙන මිනිසුන් අතර අංග විකල මද්ද බුද්ධික වෙන්න වෙනවා. ඒ නිසා සසරේ කොහෙවත් ගිහින් ඉවර නෑ. ඒක සංසාරය. මේකට තමයි සංසාරය කියන්නේ. මේ සංසාරය කියන පදයට මම
කාලක් තිස්සේ හොඳ අර්ථයක් දීලා තියෙනවා. ඔබ සවන් දුන්නා නම් ඔබට මතක ඇති නැත්නම් මතක් කරගන්න. ඔය පාලි පදයේ සං කියන්නේ එකතු කරනවාට. ඔය සංවර්ධනය, එහෙම නැත්නම් සංකිට්ඨේන, එහෙම නැත්නම් ඔය අම්මයි තාත්තයි දුවයි පුතයි ගෙදර එකට වාසය කරනකොට සංවාස පාවිච්චි ඒ එක්ව වාසය කිරීම කියන එක තමයි පෙන්වන්නේ. දේවෝ දේවියා සද්දින් සංවසති. දේවතාවෙක් දේවතාවියෙක් එක්කලා ඉන්නවා වගේ කියලා කියනවා අම්මයි තාත්තයි සාමයෙන් සමගින් වාසය කරනවා නම්. ඒ සාමයෙන් සමගින් එකට වාසය කිරීම තමයි සංවාස කියන්නේ. සං එක් කිරීම වාස එක්ව වාසය කිරීම. සං එකතු කිරීම සාරයි. මොනවද සංසාරය කියන්නේ? සංසාරය කියන්නේ පව් කරන්නාට පව් සාරයි. ලක්ෂපතියෝ කෝටිපතියෝ වෙලා තියෙන්නේ පව් එකතු කරලා. එහෙනම් ඔහුට පව් සාරයි. අයින් කරන්න කැමති නැහැ. පින් කැමති පුද්ගලයාට පින් සාරයි. එතකොට ඔහු පිනෙන් පින් සාරවත් වෙලා. ධානලාභියාට ධානය සාරයි. දැන් පෞසාර, පින්සාර, ධානසාර සමානයි සංසාර කියලා සමීකරණයක් හදනවා මම. පෞසාර සතර අපාය, පින්සාර කාම ලෝකයේ 11, ධානසාර බඹලෝ 20 31 තලයි. සත්වයාට බුදුන් වහන්සේ පහළ වුණු සමාජයේ කරන්න පුළුවන් පව් වලින්, පින් වලින්, ධාන වලින් සතර ඇවිදින එක ඇරුණාම ගැලවෙන දහමක් තිබුණේ නැහැ. ඔන්න බුදුරජාණන් වහන්සේ මේ යංකෝ භික්කවේ අනිච්චං තත්ත්වතේ චන්දෝ පහතබ්බෝති කියන එකේ ගැලවෙන පාර කියලා කියනවා. මාළුකු බණක් ඕන නැහැ. නමුත් අපට එන්න බැරි ඇයි? එන්න බැරි අපි අර දත් සුදු වෙන එකට, කෙස් සුදු වෙන එකට, මල්පර වෙන එකට අනිත්‍ය කියලා ඉගෙනගෙන තියෙන නිසා. නමුත් ඒ දැක්මෙන් මිදිලා නොනින් දකින අනිත්‍යයට එන්න වෙනවා. එතකොට මොනවද අනිත්‍ය? ඒක කොහෙද තියෙන්නේ කියලා බලන්න වෙනවා. එතකොට අර සීල සූත්‍රයේ තියෙනවා ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ. අර පංච උපාදානස්කන්ධයක් කියලා එකක් තියෙනවලු ඒක ඇතුළේලු බලන්න ඕන. එහෙනම් පංච උපාදානස්කන්ධය ඉගෙන ගන්න වෙනවානේ. ඒක සාමාන්‍යයෙන් ඉස්කෝලේදී නම් උගන්වනවා දහම් පාසලේ නම් රූප දනා සංඥා සංකාර කියලා. එතකොට ඉතින් විභාගෙ ලියන්න ඉගෙන ගත්තේ. වචන පහ විතරයි පාඩම් තියෙන්නේ. දැන් ඔබ ළඟ මේක ඉගෙන ගන්න ඕන. අන්න එතකොට අභිධර්මයක් ඉගෙන ගන්නවා වෙනවා අපි. දැන් මේ මෙතන ඉන්නවා අම්මා තාත්තා දරුවන්ගේ දරුවෝ ඉන්නවා. එතකොට ඒ සම්මතය පිළිගැනීමනේ. නමුත් ඒ පුද්ගලයෝ වශයෙන් පෙවුනට අපිට හැමෝටම තියෙන ඇහැයි කනයි නාහයි දිවයි කයයි කියන පහ. මේ පහෙන් අරමුණු ගැනීම තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. නිකන් පාදයක් තවකින් පාරය විදිනවා වගේ ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට අපි අරමුණු ගනිමින් අරමුණෙන් අරමුණට ඇවිදිනවා. අරමුණු උදේ එක දවල් වෙනකොට නෑ, දවල් එක හවස් වෙනකොට නෑ, අරමුණු මැරෙනවා. අරමුණු කියන්නේ හිතරෙන් අදහස් කියන එක. බය, කනගාටුව, තරහව, වෛරය, ආදරය, ඒ අදහස්. මේ අදහස් ඊයේ තිබුණේව අද නෑනේ. සන්තෝෂෙන් ඉන්නකොට මරණයක් ආරංචි වුණොත් සංසෝෂය මැරිලා දුක උපදිනවා. දුකින් ඉන්න වෙනකොට ජයග්‍රහණයක් ආරංචි වුණොත් දුක මැරිලා සතුට උපදිනවා. ඒ නිසා මව් කුසින් ඉපදීම වෙනකොට අපේ සිතේ ඇහි කනේ නාසය තුලත් ඉපදීමක් තියෙනවා. අන්න ඒ ඉපදීම ඇහැට පෙනෙන්නේ නැහැ. එතකොට ඒ ඉපදීම තුළ තමයි අපිව ජීවත් කරවන්නා වූ පංචස්කන්ධය නැමැති ගැඹුරු ධම උපදින්නේ. දැන් මෙතනත් වරදක් තියෙනවා. මෙතනත් කවුරු හරි කියලා දුන්නම් පංචස්කන්ධය කියන්නේ ශරීරයට කියලා ඒක පාවිච්චි කර ඉන්නවා. නෑ ශරීරයට නෙවෙයි පංචස්කන්ධය කියන්නේ. පංචස්කන්ධය කියන්නේ ශරීරයේ පාලනය කරන බලවේගයට. මේක තථාගතයන් වහන්සේ සංයුත්ත නිකායේ සත්තට්ඨාන කියන සූත්‍රයේ පෙන්වලා තිබෙනවා අපේ ඇස කන නාසය උදව් කරන හරි හොඳට. බලන්න ඔබ ළඟ වෙනවද කියලා. මම ඒකයි මේක බණ පොත දිහා බලන්න එපා, එදා සිද්ධියක් දිහා බලන්න එපා. ඔබ ළඟ මේක වෙනවද කියලා බලන්න. ඔබ අපි හැම දිනාටම ඇහැට පේන්නේ මොනවද? රූපනේ. ඒවට කියනවා රූප කියලා. ඒවා හමු වෙනකොට ප්‍රිය නම් අපි සැප වේදනාවකින් විඳිනවානේ. අප්‍රිය නම් දුක් වේදනාවක් හට ගන්නවානේ. මිතුරා නම් සැප වේදනාව, හතුරා නම් දුක් වේදනාව. ඒ වේදනා කියන පදේ සිංහලට කටුවක් කරනවාම රිදෙනවා කියන අර්ථයෙන් ගත්තට මෙතන වේදනා කියන පදේ ගන්නේ සැප හෝ දුක් හෝ මධ්‍යස්ථ වශයෙන් විඳිනවට. එහෙනම් ඇහැට හම්බ වෙන රූපයක් අපි විඳින්නේ නැද්ද? කනට හම්බ වෙන ශබ්දය කෑරලාගේ කියලා හොඳ ගීතයක කියලා විඳින්නේ නැද්ද? නාසයට හම්බ වෙන ගඳ හෝ සුවඳ ගඳයි සුවඳයි කියලා ගන්ධය නම් ගඳයි කියලා දුක් වේදනාවක්, සුවඳයි නම් සැප වේදනාවක් වශයෙන් විඳින්නේ නැද්ද? දිවට හම්බ වෙන රසය
තිත්ත රසයි නම් අකමැත්ත, පැණි රසයි නම් කැමැත්ත කියලා විඳින්නේ නැද්ද? එතකොට තිත්ත රස දුක් වේදනාව, පැණි රස සැප වේදනාව. එතකොට කයට හම් වෙන දේවල් කටුවක් කනනොත් දුක් වේදනාව, හොඳ කුෂන් මෙට් එක වාඩි වෙන්න ගියොත් සැප වේදනාව. පහස. එතකොට මේ පස් දොරවල් පහට හම් වෙන මේ අරමුණු වලට තමයි රූප කියන්නේ. රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. ඒක විඳිනවට තමයි වේදනාව කියන්නේ. ඒකමයි විඳින්නේ මොහොතේ. ඒක හඳුනනවට තමයි මේක රූපයක් මට ඇති උනේ සැප වේදනාවක්. එහෙනම් ඒක මේ දෙක හඳුනනවට තමයි සංඥා කියන්නේ. මේක ශබ්ද රූපයක් මට ඇති උනේ දුක් වේදනාව. ඒකට තමයි සංඥා කියන්නේ. එතකොට මේ රූපය වේදනාවෙන් විඳ රූප වේදනා දෙක සංඥාවෙන් හඳුනා ඊට පස්සේ මේ තුනම කරපු වැඩේ හඳුනා ගන්නවට තමයි චේතනා කියලා කියන්නේ. සංඛාර. අන්න එතන තමයි කැමැති නම් ඇලෙනවා, අකමැති නම් ගැටෙනවා. ඒ කියන්නේ අකමැති දෙයක් නම් සුවඳ ගඳක් නම් එතකොට කැමැති වෙන්නේ නැහැ, පිළිකුල් කරනවා. කැමැති දෙයක් නම් නාසයේ උඩට ඇදලා සුවඳට ඇලෙනවා. මෙන්න මේ ඇලීමට ගැටීමට තමයි සංඛාර කියන්නේ. එතකොට ඇහැ තුලත් රූප වේදනා සංඥා සංකාර, කන තුලත් රූප වේදනා සංඥා සංකාර, නාසය තුලත් රූප වේදනා සංඥා සංකාර. වෙනස් වෙන්නේ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප සඳහායි. කල්පනාවේදී හීනේදී නම් මේකට බාහිර උදව්වක් නැතුව හිතෙන් පහළ වෙන අම්මා හෝ තාත්තා හෝ නයා හෝ ගැරන්ඩියා හෝ සරුංගලේ හෝ ඒක තමයි රූපය. එතකොට මෙන්න මේ හතරෙන් සිදුවන දේ විශේෂයෙන් දැන ගැනීමට සිතක් එතෙන්ට උපදිනවා. ඒක එතනම නැති වෙන්න ඕන. මේ උපදින සිතට තමයි කියන්නේ විඥාන. රූප වේදනා සංඥා සංකාර හතරෙන් කරපු වැඩේ විශේෂයෙන් දැන ගැනීම විඥාන. දැන් පංචස්කන්ධය කියන ශරීරයේද එතකොට නෑ ඇහි පංචස්කන්ධය උපදිනවා. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඇහි කනේ නාසයේ දිවේ කයේ වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් පහළ වෙනවා. මෙන්න මේ පංචස්කන්ධය කියන ධර්මතාවය හරියට තේරුම් ගන්න නැති තාක්කල් ත්‍රිලක්ෂණය හෝ චතුරාර්ය සත්‍ය හෝ පටිච්චසමුප්පාදය හෝ කර්මක්ෂය කිරීමේ කර්මය හෝ මරණ සතිය හෝ මොනවාවත් අනුගමනය කරන්න තේරෙන්නේ නැහැ. ලියන්න කියන්න පාඩම් කරන්න පුළුවන්. වර්තමාන සමාජයේ තියෙන බණ බොහෝ විට මේ දැනුමින් කියන බණ බවට පත් වෙලා තියෙන නිසා පංචස්කන්ධය තේරුම් ගන්න බැරි වුණා. මොකද්ද මම මේ දැන් කියන්න ඉන්නේ? තව ටික වෙලාවයි තියෙන්නේ. මේ ගැඹුරු දෙයක් කියන්න හදන්නේ මම. ඒක තමයි එතකොට අපට මව්කුසින් බිහි වූ තැන් පටන් දිවා රාත්‍රී දෙකේ දවල්ට නම් ඇසෙන් කනෙන් දිවෙන් කයෙන් නාසයෙන් නිින්දෙදි නම් කල්පනා ලෝකෙන් හීනෙන් මේ සිත පහළ වී නැසෙන එක සිදු වෙනවා. මේ සිත තුළ සිදුවෙන්නා වූ ක්‍රියාමාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර පහකින් පෙන්වලා තියෙන අභිධර්මයේ කියලා. මේකට අපි මොකද කරන්නේ? සද්ධර්මයේ තේරුම් ගත්තේ නැති කාලේ ළමා කාලේ ඉඳලා කරන්නේ මේකට එන දේවල් ආකාර 8කට අනුව 4කට බෙදලා 4 ගොඩවල් දෙකට බෙදා ගන්නවා. හොඳ 4යි නරක 4යි. අටලෝදහමට අනුව ගත්තොත් එහෙම ලාභය සැප ප්‍රශංසාව යසස හොඳයි ඇලෙනවා. අලාභය ආයස නිന്ദාව දුක නරකයි ගැටෙනවා. ඒක තමයි බෙදනවා කියලා කියන්නේ. එතකොට අන්නේ විදිහට ඒ අරමුණේ ඇලීමක් ඇති කරගන්නවා. එතකොට කැමති නම් නැවත විඳින්න ඕන කමක් ඇති වෙනවා. අකමැති නම් එපා කියලා ප්‍රතික්ෂේප කිරීමක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට මේ පංචස්කන්ධ ධර්මතාවයට හටගෙන නැති වෙලා යන්න අපි දෙන්නේ නැහැ. අපි අපිට ඕන විදිහට ඇලෙන්න හෝ ගැටෙන්න ගන්නවා. මෙන්න මේ සිද්ධිය ලෝකේ පුරා මිනිස්සුන් ගාව සිද්ධ වෙනවා. නමුත් ඒක කියලා දෙන්න වෙනත් ආගම් වල කෙනෙක් නැහැ. බුදු සමයේත් පංචස්කන්ධය කියන්නේ ශරීරය කියපු කට්ටියට මේක කියලා දෙන්න බෑ. දැන් මෙන්න මෙතන තමයි පවතින්නේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගන්නේ අපි. ඒ උපාදාන කියන පදේ මෙතෙන් එකතු කරන්නේ අර කැමැති අකමැති හරි වැරදි ආකාරයෙන් තදින් ගන්නවට නමක්. මේක බුදුන් වහන්සේ වදාරන්නේ අපිට ජීවත් වෙන්න හටගෙන වහාම නැතිලා යන්න ඕන. ඒ පිළිබඳව තථාගතයන් වහන්සේ වදාලා දහම් කරුණකුත් මතක් කරන්න කැමතියි මම ඔබට. මහණෙනි මේ කය අවුරුදු 70ක් 80ක් තියෙන නිසා මේකේ කෙනෙක් ඉන්නවා කියලා හිතුවට කමක් නැහැ. සිතයයි කියනු ලැබේද? මනෝයයි කියනු ලැබේද? විඥානයයි කියනු ලැබේද? ඒ තුනම එකට කියන්නේ උදේ උපන්න එක දවල්ට නෑ. දවන්න උපදින එක හවසට නෑ.
මේක හරියට වඳුරෙක් අත්ෙන් අතට පනිනවා කියලා පෙන්වන්නේ. එකක් අල්ලගෙන ඒක අතාරින්නේ තව එකක් අල්ලගෙන. ඒක අතාරින්නේ තවත් එකක් අල්ලගෙන. වඳුරෙකුගේ ස්වභාවය එහෙමනේ කැලේ ඉන්න. එක අත්තකින් අනිකට පනිනකොට ඒක අල්ලා ගන්නවා. ඒ වගේ අපි ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට වඳුරෙක් පනිනවා වගේ අරමුණෙන් අරමුණට පනිනවා. මේක ජීවන ගමන කියලා කතා කළාට අරමුණෙන් අරමුණට යන ගමන. මෙතනදී මොකද්ද මේ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියන්නේ මේ පංචස්කන්ධේ උපාදානයක් වෙන්නේ කොහොමද? ඒක සිංහල භාෂාවෙන් කිව්වොත් එහෙම ඔබට කවුරු හරි බැන්නාම අනේකමක් නැහැ කියලා ආපහු වෙන්නේ නැහැ. මට බැන්න මං හොඳ වැඩක් කරන්නම්කෝ. වෙලාවක් මට ආවායිකෝ කියලා හිත තුල තියාගන්නවා. අලාභයක් වුණා. ඒ කියන්නේ දුක් විඳිනවා. අනේ මෙච්චර මහන්සි වෙලා ලොකු පාඩුවක් නෙවුනේ. අන්න ඒ විදිහට ඒ සිද්ධිය අපට අතාරින්න බැරුව චිත්තාභ්‍යන්තරයට ගන්නවා. ලාභ අලාභ සැප දුක් නිന്ദා ප්‍රශංසා යසයස වශයෙන් චිත්තාභ්‍යන්තරයට ගන්නවා. ගත්තාම අද තරහ වුණාම හෙට දැක්කනකොට උපදින්නේ හිත ඇතුලේ තිබුණ නිසා. අන්නේ හිත ඇතුලෙන් එන්න තියාගන්නවට තමයි උපාදාන කරගන්නවයි කියලා කියන්නේ. එතකොට මේ හිතියාගත් එක හෙට හෝ අනිද්දා හෝ තව සතියකින් හෝ උපදින එක තමයි නැවත ඉපදීම. තරහව නැවත ඉපදුනහම දුකද්ද සතුටක්ද තියෙන දුකයිනේ. තරහව වෛරය ක්‍රෝධය එහෙම තිබුවොත් නැවත උපදිනවා පස්සේ. ජීවිතේ එහා පැත්තටත් නැවත උපදින්නේ ඔය තියෙන ඒවා නිසා. තියපු දෙයක් තමයි නැවත උපදින්නේ. එහෙනම් අර මං කුඩා කාලේ මට මතකයි අපේ ආච්චි අම්මලා කියනවා මේ බුදුදහමේ නැවත ඉපදීම නැති කරන්න උගන්වන්නේ කියලා. අපි හිතන් හිටියේ වුණාට ජීවිතේ එහා පැත්තට උපදින්න නැතුව ඉන්නවා නෝ. නෑ මේ අරමුණු වල නැවත ඉපදීම නවත්තපුවම ඒ නැවත උපතත් නවත්තන්න පුළුවන්. නැවත උපදින්නේ මොකක් නිසාද? මේගොල්ලෝ කල්පනා කරලා බලන්න මොනවා හරි නැවත උපදින්නේ කියලා. ඇලුනොත් හරි ගැටුනොත් හරි. සාමාන්‍යයෙන් පාරේ යනකොට වාහන ටිකක් ගියොත් එහෙම ඕක දකින්නේ නැහැ ගානක් නැහැ අපට. අපි හප්පන්න හැදුවොත් හරි එහෙම නැත්නම් හෝන් එකක් ගහලා කම්බීරි කෙරුවොත් හරි ඒක විශේෂයෙන් මතක තියෙනවා. අනේ විදිහට සිතත් එක්කලා ඇලෙන ගැටන කාරණා චිත්තාභ්‍යන්තරයට බැස ගන්නවා. මේකට කියන්නේ උපාදාන වෙනවයි කියලා. පංචස්කන්ධය යලි හට ගන්න හේතුවක් ඉතුරු වී චිත්තාභ්‍යන්තරයට හේතු ඉතුරු වීම පංච උපාදානස්කන්ධය. මෙන්න මේ පංච උපාදානස්කන්ධය තුල තමයි පව් සිද්ධ වෙන්නේ. පංච උපාදානස්කන්ධය තුල තමයි පින් සිද්ධ වෙන්නේ. පංච උපාදානස්කන්ධය තුළ තමයි ධාන කුසල් සිද්ධ වෙන්නේ. ඒ නිසා පව් කරන්නාත් පින් කරන්නාත් ධාන වඩන්නාත් බුදුදහමේ සඳහන් උපාදානයේ නැමැති දුකින් මිදිලා නැහැ. පව් වලට වෙනම විපාක තියේවි, පින් වලට වෙනම විපාක තියේවි, ධාන වලට වෙනම විපාක තියේවි. උපාදානයෙන් මිදිලා නැහැ. දැන් මොකද්ද මම මේ කියන්න කතාව? තව ටිකක් එහාට අරන් යනකොට ඒක කියන්න තියෙන්නේ මෙහෙමයි. ඔන්න ඔය අරමුණේ ඇලිලා ඇසෙන් කනෙන් නාසයෙන් ගන්නකොට ලාභයෙන් අලාභයෙන් සැපෙන් දුකෙන් හොඳ නරක ආදී වශයෙන් ගනිමින් අවසන් නොකර ඉතුරු කරනවාට ඒක හටගත්ත ගමන් නැසෙනවා. මම කියාගෙන ආවේ ඒකනේ. අර සිත නම් මොහොතක් පාසා නැසෙනවයි කියලා. නමුත් උදුන් වහන්සේ වදාරනවා නැසුනට පෘථග්ජන පුද්ගලයාට ඒ සිතට එන දේ මම කොට ගත්ත මුලාවෙන් මිදෙන්න බෑ කියලා. කයේ පුද්ගලයෙක් හිටවා කියලා ගත්තත් කමක් නෙමෙයි සිතේලු පුද්ගලයා කියන හැඟීම තියෙන්නේ. ඒ මොහොතේ ආපු හැඟීමේ මොනවද මේ හැඟීම් කියන්නේ? බය, කනගාටුව, සතුට, දුක, තරහව, පව, පින, ධානය. ඒ ඕන දෙයක් හැඟීමක්. මේ හැඟීම තදින් ගත්තහම මම හැදෙනවා කියලායි බුදුහාමුදුරුවෝ අදාරන්නේ. එතකොට බුදුදහමේ මම කියන්නේ මම කියන අකුරු දෙක හෝ කය නෙවෙයි. කය 32කට බෙදලා මම කියලා කෙනෙක් නෑ කියලා කියයි. ඒක ප්‍රාථමිකයි. දැන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මෙන්න මේ අරමුණු රසය විඳින්න යාමේදී මමත්වයෙන් ගත්තොත් මායයට බැඳෙනවා. මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස. මඤ්ඤමානෝ කියන්නේ මත්කින් ගැනීමෙන් සසරට බැඳේ කියන එක තමයි බද්දෝ මාරස්ස කියන්නේ. ඇයි මම මේක පැහැදිලි කරන්නේ? ඔය නිත්‍ය අනිත්‍ය තේරුම් ගන්න ඔය සිද්ධිය නැතුව බෑ. අපිට යම්කිසි සිද්ධියක් මදිකමක් වශයෙන් බාරගත්තොත් හෙට අපස්චාත්තාවය උපදිනවා. ගණන් ගන්න නැතුව ගෙදර ආවොත් හෙට මොකක්වත් ගැටලුවක් නැහැ. අර ගණන් ගත්තා කියලා කියන්නේ මට උනේ පාඩුවක් මට උනේ මදිකමක් කියලා එක බාර ගැනීම. බාර ගැනීමයි ප්‍රතික්ෂේප කිරීමයි දෙකම ඇලීමේ සහ ගැටීමේ ක්‍රම දෙකක්. දැන් එතකොට මේ තරහව කියන්නේ මොකද්ද? අපුඤ්ඤාවි සංකාරය. මල පහනක් පූජා කරලා පැහැදීම කියන්නේ පුඤ්ඤාවි සංකාරය. අනිජ්ජාවි සංකාර කතා නොකර ඉඳිමු. එතකොට පැහැදීමත් මම වෙනවා තරහත් මම වෙනවා. මමත්වෙන් ගැනීමේදී සසර උපදින්න හේතුවක් ඉතුරු වෙනවා. ඒකට පව් සිද්ධ වෙනවා කියනවා, පින් සිද්ධ වෙනවා කියනවා, නැත්නම් අபிසංකාර කියලා කියනවා. මෙහෙම වෙන්නේ මොකක් නිසාද?
ඒ මම නොවන මගේ නොවන මගේ ආත්ම නොවන දේවල් මගේ ආත්ම කොට ගැනීම නිසා. ඒක තමයි අනන්ත සංසාරේ අපි කරලා තිබෙන්නේ. එතකොට ඒ ගැනීම තුළ වෙන දේ පිළිබඳව තථාගතයන් වහන්සේ හරි ලස්සන පැහැදිලි කිරීමක් කරලා තිබෙනවා ඔය විපල්ලාස කියන සූත්‍රයේ. එතකොට තමයි අපට තේරුම් ගන්න ලේසි වෙන්නේ. මම තාමත් අපි මේ ඉඩකඩම් වල ඇතිවීම නැතිවීම අනිත්‍ය කියලා හිතන් හිටියට බුදුරජාණන් වහන්සේ වදාරනවා සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. මේ සත්‍යෝ ඉපදෙමින් මැරෙමින් සසර ඇවිදිනවලු. මොකක් නිසාද? අනිත්‍ය දේවල් නිට්ටය කොට අරගෙන දුක්ඛ දේවල් සුඛ කොට අරගෙන අනාත්ම දේවල් ආත්ම කොට අරගෙනලු. දැන් සත්‍යය මොනවෙන්ද ඇවිදින්නේ? කකුල් දෙකෙන් කවුද ඇවිදින්නේ? කයෙන් කවුද ඇවිදින්නේ? කවුරුත් ඇවිදින්නේ නැහැ. මම නම් දකිනවා ඇවිදින්නේ පවෙන් සසර ඇවිදිනවා. පිනෙන් සසර ඇවිදිනවා. ධානයෙන් සසර ඇවිදිනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ පව් සහ පින් සහ ධානවල තමයි නිට්ටය අනිත්‍ය කියන මුලාව තියෙන්නේ. ඔන්න ඔතෙන්ට මේ සමාජයේ එන්න වෙනවා. එතකොට එහෙමනම් අන්න එතකොට අපුණ්‍යාභි සංඛාරයත් හටගෙන නැතෙනවා. පුණ්‍යාභි සංඛාරයත් හටගෙන නැතෙනවා. ආනිජ්ජාභි සංඛාරයත් හටගෙන නැතෙනවා. මේක අල්ලාගත්තොත් මමත්වයෙන් හටගෙන නැතෙන්න හේතු ඉතුරු වෙලා. මේ සසරට හේතු ඉතුරු වෙන එක තමයි මේ අபிසංකාරය කියලා කියන්නේ. එතකොට ඒකට කියන කාරණාව තමයි අනිත්‍ය දේ නිට්ටය කොට ගැනීම. අනිත්‍යයි කියලා කිව්වෙත් නැහැ, නිට්ටයයි කියලා කියන්නෙත් නැහැ. අල්ලා ගැනීමට නමක් තමයි නිට්ටය කියලා කියන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා මිනිසා සසර ඇවිදින්නේ අපුණ්‍යාභි පුණ්‍යාභි ආනිජ්ජාභි සංඛාර තුල අනිත්‍ය නිසා නෙමෙයි උන්ට නිට්ටය නිසා. එහෙනම් නිත්‍ය වශයෙන් දකින්න තාක්කල් අපාය යන්න වෙනවා, දිව්‍ය ලෝකේ යන්න වෙනවා, බ්‍රහ්ම ලෝකේ යන්න වෙනවා. ඒ සංඛාරයන්ට අනුව. නමුත් මෙතන මෙහෙම දෙයක් තියෙනවා. මනුස්සයින්ට මේ ලෝකේ දේවල් තියෙනවා. නිවම හිස් දෙයක්. එහෙම එකට යන්න බයයි, පාළුයි. ඒ මරණයෙන් එහා පැත්ත ගැන හිතන නිසා. නමුත් බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ අපි මේ විඳින එක හදාගත්ත දෙයක්. සැබෑ ස්වභාවයේ යටින් තියෙනා වූ සංසුන් නිවීම. මේක අපේ සිත ඇතුලේ තියෙන දෙයක්. මට මතකයි ඔය අචාන්චා කියලා හිමිනමක් වසර 10ක් 15කට පෙර පොතක් මේ ලියලා ඒක ලංකාවේ සිංහලට පරිවර්තනය කරලා තිබුණා. මට 2010 විතර කියවන්න හම්බ වෙන්නේ නැත්තේ සිත තුළ ඇති නිර්වාණය. ඒක නිර්වාණය සිත තුළ නම් තියෙන වෙන කොහොමවත් ගින් හෙව්වට හම්බ වෙන්නේ නැහනේ. වන්දනා ගමන් ගියාට හරි තව කොහේ හරි ගින් හෙව්වට හම්බ වෙන්නේ නැහනේ. සිත තුළ තියෙන නිර්වාණය නිදානයක් නම් නිදානට උඩින් අලුදූවිලි මොනවා හරි කුණු කොටක් දාලා වහලා වගේ අපි මේ කෙලස් කියලා જાතියක් එකතු කරගෙන නිවන වහලා තියෙන්නේ. එතකොට ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය කියන්නේ නිවන වහන ධර්ම. ඒවා නිසා තමයි අපිට නිවීම පේන්නේ නැත්තේ. ඒකනේ වට නීවරණ කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි කියලා ළමා කාලේ සිට මැරෙන කල්ම කෙනෙක් ජීවත් වෙන්න ගිහින් රාග වේපුල්ලං, දෝෂ වේපුල්ලං, මෝහ වේපුල්ලං. රාග කියන්නේ ලෝභ, දෝෂ කියන්නේ තරහ, මෝහ කියන්නේ මුලාව. වේපුල්ලං කියන්නේ බලවත් කරනවා. අන්න දරුවා සුන්දර දරුවෙක් වුණාට ටික ටික වැඩෙන්න මොන ලස්සර නැතුව යන්නේ සහ තරහින ස්වභාවය වැඩි වෙන්නේ හිත ඇතුලේ මේ විපුලත්වයටපත් වෙන නිසා. මේ විපුලත්වය තමයි මිනිසාට දුක් ගෙනත් දෙන්නේ. රාග දේශ මොහයන්ගේ විපුලත්වය. ඒක ළමා කාලේ ඉඳලා මැරෙනකම්ම සිදු වෙනවා පෘථග්ජනය ගාව. පෞකාරය අතුල හොඳටම වැඩි, පින්කාරය අතුල ටිකක් පාලනයක් තියෙනවා, ධානලාභී අතුල යටවීමක් තියෙනවා. නමුත් නිර්වාණය කියන පදයට තේරුමක් තියෙනවා ලෝභක්ඛය නිබ්බාණං, දෝසක්ඛය නිබ්බාණං, මෝහක්ඛය. ඒ කියන්නේ ඉවර වෙනවා කියන එක. එතකොට ඔබට ලෝභ දේශ මොහ ඉවර කරන්න පුළුවන් නම් ඉතුරු වෙන්නේ නිවීම. දැන් ලෝභ දේශ මොහ නිත්‍ය කොට ගැනීමෙන් තමයි නිවන වැහෙන්නේ. ලෝභ දේශ මොහ නිදුක්ඛානාත් වශයෙන් බලන්න පුළුවන් නම් ඒවා ඉවර වෙලා නිවීම ඉතුරු වෙනවා. ඔන්න ඔතෙන්ටයි මේ පාර හදලා තියෙන්නේ. එතකොට ලෝභ දේශ මොහ කොහෙද තියෙන්නේ? බාහිර වස්තු වල කොහෙවත් නැහැ. ඒවා ආශ්‍රයෙන් හිතේ තියෙන්නේ. එතන බුදුදහමෙන් අම්මා හෝ තාත්තා හෝ ඉඩකඩම් හෝ යුතුයකම් අතාරින දෙයක් දේශනා කරන්නේ නැහැ. අතාරින්න කියන්නේ හිතේ තියෙන ලෝභය, දේශය, මොහය අනාගතයට ගන්න තියන්නේ නැත ඉවර කරන්න. අනාගතයට ගන්න තියනවා කියන එක තමයි නිත්‍ය කොට ගන්නවා කියන්නේ. මම හොඳ වැඩක් කරන්නම්කෝ. ඒ හෙට ගන්න තියලා. මම ඔක ලේසියෙන් අරින්නේ නැහැ. ඒ හෙට ගන්න තියලා.
අන්නේ තැබීමට තමයි කියන්නේ මගේ මම මගේ ආත්ම කොට ගැනීම හේවත් නිත්‍ය කොට ගැනීම කියලා. දැන් එහෙමනම් අපිට බෞද්ධ වුණාට පෘථග්ජන සමාජයට ලෝකයේ ඇවිදින දර්ශනයට කියන්නේ නිත්‍ය සුඛාත්ම. නිත්‍ය සුඛාත්ම දර්ශනයට සසර ඇවිදින්න හම්බ වෙනවා වරුණාම දුක නිවීම සිද්ධ වෙන්නේ නැහැ. බුදුවරු ලෝකයට වාසනාව දාලේ ඒ මොහොතම අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න. දැන් යංකෝ භික්ඛවේ අනිච්ඡම් පදේට මං එනවනේ දැන්. යමක්. යංකෝ කියන්නේ යමක් නේ. මොකද්ද මේ යම? අපි ඇහැ තුල කන තුල නාසය තුල හොයන්න වෙනවා. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පව, පින, ධානය. ඔන්න යම. එහෙම නැත්නම් ඇසට නිසා රූපයට ඇතුණා වූ ඇලීම රූප තණ්හාව. කන නිසා ශබ්දයට ඇතුණා වූ ඇලීම ගැටීම ශබ්ද තණ්හාව. මෙසේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා දොරවල් හයෙන් අරමුණට ඇලුන එකටත් තණ්හා කියලා කියනවා. දැන් තණ්හා නැති කිරීමෙන් ලබන සපත නිර්වාණයනේ. තණ්හාව ඇහි නම් තියෙන්නේ, කනේ නම් තියෙන්නේ, නාසයේ නම් තියෙන්නේ. තණ්හා කරන එක අපි දන්නේ නැතුව කරගත්ත වැරැද්දක්. ඔය සතිපට්ඨාන කියන සූත්‍රයේ තියෙනවා චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හාය උප්පජ්ජමාන උප්පච්චති කියලා. ඇහි රූප බලන්න ගියාපුවම පිය මිහිරි වශයෙන් ගත්තහමලු තණ්හාව උපදින්නේ. උපදිනොත් ඇහි තණ්හාව වාසය කරනවා. බණ තේරුම් ගන්න නැති තාක්කල් තණ්හාව ඉපදිලා වාසය කරනවා. උප්පජ්ජමාන උප්පජ්ජති නිවිසපානෝ නිවිසති. බණ තේරුම් ගත්ත පුද්ගලයා පහීයමානෝ පහීයති. එහෙනම් කෙනෙක් කල්පනා කළොත් තමන් සතු වස්තුව ඔක්කොම ටික සමාජ සේවා ආයතනයකට හෝ පන්සලට පරිත්‍යාග කරලා නිවන් ලබන්න නෑ. ඒක පරිත්‍යාගශීලී හොඳ දෙයක් කරයි. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තණ්හා මොකවත් දුන්නට නැති වෙන්නේ නෑ. ඒ අරමුණේ තියෙන ඇලීම දන් දෙන්න ඕනේ. ඒ අරමුණේ තියෙන ඇලීමයි අතහරින්න ඕනේ. අන්න ඒ අතහැරීම කියන්නේ මේ අරමුණේ ඇලීමට. ඇලීමයි අතහරින්න ඕනේ. ඇලීමට තමයි කියන්නේ නිත්‍ය සුඛාත්ම කියලා. ඔන්න සත්‍ය සංසාරයේ ඇවිදින්නේ මේ එන හැඟීම මගේ සහ මම සහ මගේ ආත්ම හේවත් නිත්‍ය සුඛාත්මකට වචනෙන් කිව්වේ නැතුවට ගන්න නිසා. එකෙන් අපි සසරට ඇලෙනවා. එහෙනම් අපිට තියෙන්නේ පමාද විහාරේ. පව ඔස්සේ ඇවිදින්න පුළුවන්, පින ඔස්සේ ඇවිදින්න පුළුවන්, ධාන ඔස්සේ ඇවිදින්න පුළුවන්. මොකද පෘථග්ජන. පෘථග්ජනයාට පුළුවන් කර්ම රැස් කරලා ඇවිදින්න විතරයි. තව කර්මයක් ත්‍රිපිටකයේ පෙන්නනවා. ඒක තමයි මේ සමාජයේ බොහෝ දෙනෙක් දන්නේ නැත්තේ. අත්ති භික්ඛවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්තති. මහණෙනි තව කර්මයක් තියෙනවා. කලුත් නැහැ, කලු විපාකත් නැහැ. කියන්නේ පව් සහ පව් විපාක වලට අයිති නැහැ. සුක්ඛං සුක් විපාකං පින් සහ පින් විපාක වලට අයිති නැහැ. ඒකට කියනවා කර්මක්ෂය කිරීම පිණිස පවතින කර්මය. දැන් පව් රැස්ුනොත් නේද අපාය යන්නේ? පින් රැස්ුනොත් නේද දිව්‍ය ලෝක යන්නේ? ධාන කුසල් රැස්ුනොත් නේද බඹලව යන්නේ? රැස් වෙන්නේ මගේ මම මගේ ආත්ම කොටගෙන. අන්න ඒකට තියෙන කැමැත්ත අතහරින්න යංකෝ භික්ඛවේ අනිච්ඡං. මේ රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ ඕන දෙයක් යමක් ඒක මගේ නොවේද? ඒකට තියෙන ඡන්දය තමයි මගේ කියන්නේ. ඡන්ද රාගය කියලා කියන්නේ. මගේ නොවන ලෝභය, දේශය, මෝහය මගේ කොට අරගෙන. මගේ නොවන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මම කොට අරගෙන. මගේ නොවන පාපය මම කොට අරගෙන අපායක් හදා ගන්නවා. සසර යන්න මම කොට ගත්ත හදා ගන්නවා. తත්‍රතේ ඡන්தோ කියන්නේ ඒකට තියෙන ඇල්ම. එතකොට ඇල්මවල් කීයක් අතහරින්න තියෙනවද? දැන් බලන්න චතුස්සත්ත්වයට ගලපලා ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය. ඒ තණ්හාව කියන්නේ ඒ අකුරේ තණ්හාව කියන එකද? නෑ. රූපයට තියෙන, ශබ්දයට තියෙන, ගන්ධයට තියෙන, රසයට තියෙන, පොට්ටබ්බේ අරමුණට තියෙන ඇලීම. අන්න මේ නිත්‍යේදී ඇලිලා අවසන් වෙනවා. ඒ නිත්‍ය සුඛාත්මකට ගන්නවා කියන එකේ තේරුම වචනෙන් කිව්වේ නැති වුණාට තරහව මගේ මම මගේ ආත්ම. එහෙනම් තරහ මගේ නම් බනින්න ඕන, ගහන්න ඕන, රිදවන්න ඕන නිකන් ඉන්න බෑ. අතහරින්න තේරෙන්නේ නැහැ. බැන්නොත් බනිනවා කියන්නේ ආන්ගේ තරහ මම වුණ නිසා. එතකොට සතුට ගත්තාම සතුටට උත්සවයක් පවත්වන්න උඩ පනින්න ඕන කියන්නේ ඒ අර සාමාන්‍ය උඩ පනිනවා කියන්නේ උදම් වෙනවා කියන එක ඒ සතුට මගේ නිසා. ඒ නිසා සතුටෙන්, දුකෙන්, කනගාටුවෙන් ඕනෑම දෙයක් අල්ලා ගැනීමෙන් මම හැදෙනවා. ඒක තමයි මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස කියලා. අමඤ්ඤමානෝ කියන්නේ මම කොට ගන්න එපා කියන එක. ඔය අනිත්‍ය කියන එකේ තේරුම මම කොට ගන්න එපා කියන එක, නිට්ටය කියන එකේ තේරුම මම කොට ගන්නවායි කියන එක. ඔන්න අනිත්‍ය නිට්ටය තේරුම් ගන්න ඕන තැන. දැන් මේක සිත තුළට ගන්නවා තව මිනිත්තු කිහිපයක් තියෙන නිසා. මේක ගැඹුරු පෙළකින් පැහැදිලි කරන්න පුළුවන් පටිච්චසමුප්පාද නිරෝධය ඔස්සේ. නමුත් එක දවසට අපි එහෙම කියන්නේ නැහැ. දැන් මේ ඇස තුල, කන තුල, නාසය තුල අරමුණ ඇලීමෙන්
අරමුණේ ඇලීමෙන් අරමුණ නැති වුණාට හෙට ගන්න හේතුවක් ඉතුරු වෙනවා. මෙන්න මේ හෙට ගන්න හේතුවක් ඉතුරු වෙන එකට පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධානා කුසල් සිද්ධ වෙනවා කියනවා. වගේම පාලියෙන් වචනයක් තියෙනවා අවශේෂ නිරෝධය. අවශේෂ කියන්නේ පස්සේ ගන්න හේතුවක් ඉතුරු වී, නිරෝධය කියන්නේ අවසන් වීම. අන්න පෘථග්ජන පුද්ගලයාට පුළුවන්කමක් තිබෙන්නේ පවෙන් වැළකුණාට පින තුල මේ පස්සේ ගන්න හේතු ඉතුරු කරමින් පිනෙන් සසර ඇවිදින්න. රහතුන්ට නමක් තමයි පුඤ්ඤ පාප පහින. හොඳ දේවල් කරන්නේ නැහැ කියන එක නෙමෙයි පෙන්වන්නේ. අර සසරට ඇලීමෙන් සිද්ධ වෙන, ඇලෙන්න සිද්ධ වෙන පාපය හෝ පින හෝ ධානය හෝ උපාදානෙන් මිදෙනවායි කියන එක. දැන් මේකට තව ලස්සන වචනයක් තියෙනවා ත්‍රිපිටකේ. මේ ඔබ වහන්සේගේ වගේ නෙමෙයි මේ රට ගමට එනවා වෙනත් ආගමික නායකයෝ. ඔවුන්ගේ ගෝලයෝ මැරුණාම ඉපදුන තැන් කියලා යනවා. ඒ ශාස්ත්‍රවරු. ඔබ වහන්සේ එහෙම නෙමෙයි. මේ බුදුහාමුදුරන්ට වච්චගත්ත බමුණා කියනදී. ඔබ වහන්සේ සමහර අය මැරුණාම තැන් කියනවා අනිත් අයට උපදින තැන් කියන්නේ නැහැ. මට මේක මහා ගැටලුවක්. පැහැදිලි කරලා දෙන්නකෝ. මේකෙදි බුදුන් වහන්සේ දීපු උත්තරයක් තියෙනවා. හරි වටිනවා මේ සමාජයේට. ස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේමි. මහණෙනි මම උත්පත්ති වච්චගොත්ත මං උත්පත්ති පනවන්නේ උපාදාන සහිතනා. නෝ අනුපාදානස්ස උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ. දැන් එහෙනම් අපි සසර ඇවිදින්නේ උපාදානයේ නිසා නේද? පවේ උපාදානය සසර, පිනේ උපාදානය සසර, ධානයේ උපාදානය සසර. උපාදානය වෙනවට තමයි මගේ මම මගේ ආත්ම කොට ගැනීම හේවත් නিত্য සුඛ ආත්ම කියලා කියන්නේ. නෝ අනුපාදානස්ස උපාදාන නැත්තම් උපදින. එහෙනම් උපාදානෙන් මිදීමයි භාවනාව. උපාදාන නොවි අවසන් කරන එකට තමයි අනිත්‍ය කියලා කියන්නේ. උපාදානයේ වී අවසන් වෙන එක නিত্য සුඛාත්ම. උපාදානයේ නොවි අවසන් කරන්න අපි ඇස, කන, නාසය, දිව, කය, නින්ද හැරුවට හැම මොහොතේදීම අනිත් කටයුතු කරන ගමන් මේ සසරට හේතු නොතබා අවසන් කරන්නට සද්ධාව, සති, වීරිය කියලා පැත්තක් වඩන්න ඕන. එතකොට තේරෙනවා. ඔන්න ඔය සති කියන්නේ මේ උපාදාන නොකර අවසන් කරන්න තියෙන සිහිය. එතකොට මෙන්න මේක තමයි බුදුන් වහන්සේ අර කෙටියෙන් කියපු බණ. අර හිමියන්ට යංකෝ භික්ඛවේ අනිච්ඡං. ඒ කියන්නේ පංචස්කන්ධය අනිදුක්ඛානාත්මයි. ඒකට තියෙන කැමැත්ත තමයි නিত্য සුඛාත්ම කියන්නේ. ඒ කැමැත්ත අතහරින්න කියලා නෙපෙන්නනේ පංචස්කන්ධය අතහරින්න කියන්නේ නැහැ. කැමැත්ත අතහැරෙනකොට උපාදානය අතහැරෙනවා. උපාදානය අතහැරෙනකොට ස්කන්ධ පංචකය යලි උපදින්න හේතුවක් ඉතුරු නොකරන මිය යනවා. යලි උපදින්න හේතුවක් ඉතුරු වෙන එකට තණ්හා උපාදාන විද්‍යා සංඛාරා කියනවා. යලි උපදින්න හේතුවක් නැති වෙනකොට තණ්හා උපාදාන නැහැ විද්‍යා විමුක්ති කියලා කියනවා. ඒකට පාලියෙන් කියනවා නිරවශේෂ නිරෝධය. නිරවශේෂ කියන්නේ හේතු ඉතුරු වෙන්නේ නැතුවට. හේතු ඉතුරු නොවි අවසන් වීම, හේතු ඉතුරු වී අවසන් වීම. අපේ හිත තුළ සිදුවෙන කාරණා දෙකක්. අන්න බුදුබණ දන්නේ නැති පුද්ගලයා හේතු ඉතුරු කොට අවසන් කරගමින් සසර ඇවිදින්න පාරක් පාවිච්චි කරනවා පව තුළ, පින තුළ, ධානය තුළ. ඔහු පමාද විහාරේ. බුදුබණ තේරුම් ගත්ත පුද්ගලයාට ඕක තේරෙනකොට හේතු ඉතුරු නොකොට අවසන් කරන්නේ නම් මේ මොහොතේදීම හේතු ඉතුරු නොවීමෙන් නිවීම හම්බ වෙනවා. ඉතුරු නොවි අවසන් වෙනකොටම හම්බ වෙන්නේ නිවීම. මොහොතක් පාසා. අන්න එහෙම ස්කන්ධ පංචකය නැමැති එක උපාදාන නොවි අවසන් කරනකොට වෙනවා ස්කන්ධ පංචකේ නිරෝධය දකින්නයි කියලා. නිරෝධය කියන්නේ නැතිවීම නෙමෙයි, හේතු ඉතුරු නොකර අවසන් කිරීම. සූත්‍ර දේශනා ගණනාවක සිය ගණනක තියෙනවා නිරවශේෂ නිරෝධය කියලා. මෙන්න මේ කරුණ තේරුම් ගන්න තැන දක්වා ඔබට ගෞතම සාසනය තුළ නිවීමක් අවශ්‍ය නම් බණ තේරෙන්න ඕන. ඕක තේරුණාම තමයි අර සසරට බැඳෙන එක වෙනුවට සසරට නොබෙදී අවසන් කරන එකට අනිත්‍ය කියනවා, බැඳෙන එකට නিত্য සුඛාත්ම කියනවා. එහෙනම් සත්‍යය සසර ඇවිදින්නේ ඔහුගේ දැක්ම නিত্য සුඛාත්ම නිසා, ඒකට තියෙන ඡන්දේ නිසා. ඡන්දේ අතහරිනකොට, ඡන්දේ කියන්නේ අපි කැමැත්ත කියන එකනේ. එහෙනම් ඒ අරමුණ සසරට නොබැඳී අවසන් වෙනවා. එතකොට උපාදාන නොවි අවසන් වෙනකොට පංචස්කන්ධයේ උපදීම මැරීම. උපාදාන වී අවසන් වෙනකොට පංච උපාදානස්කන්ධයේ උපදීම මැරීම. ඔන්න ඔහම මේ සියුම් තැනකට මේක මට ඕක බොහොම පහසුවෙන් එන්න පුළුවන්කමක් තියෙන්නේ අවුරුදු 40ක් තිස්සේ හොයලා ඔක්කොම සූත්‍ර එකට ගලපගෙන තියෙන නිසා. ඔබට ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සූත්‍ර දේශනා 20ක් 40ක් අහනකොට වචනෙන් වචන තේරෙනකොට අපි නේද සසර හදන්නේ. අපි නේද සසරට බැඳිලා ඉන්නේ. අපි මේ සිතවිල්ලක් දෙයක් කෙනෙක් තනක් කොටගෙන රැවටිලා නේද මේ විඳවන්නේ. මේ ඔක්කොම නැතුවම මේ ජීවිතේම ලෝභ, දේශ, මොහ නැතුව අනික් වැඩ කරන්න පුළුවන්.
අමතාත්ත බලාගන්න එක හරි ව්‍යාපාරයක් කරන එක හරි දරුවන් හදන එක හරි මේ සියලු කාරණා අපි හිතන විදිහ එකක් නෙවෙයි මේක. මමත්වයෙන් ගැනීම මඤ්ඤ මානෝකෝ බික්කු බද්දෝ මාරස්ස මමත්වයෙන් ගත්තොත් මායයට බැඳෙනවා. මමත්වයෙන් ගත්තේ නැත්නම් මායයෙන් මිදෙනවා. මමත්වයෙන් ගැනීම පමාවයි නිත්‍යසුඛාත්මයි. මමත්වයෙන් නොගැනීම අනිදුක්ඛානාත්මයි. එහෙනම් අන්න කෙටි බණ తත්‍රතේ ඒකට තියෙන කැමැත්ත රූපයටද ශබ්දයට ගන්ධයටද ඊර්ෂ්‍යාවටද කෝපේ වයසට අල්ලා ගැනීමට තියෙන කැමැත්ත අතහරින්න. ඔන්න අතහරින්න ඕන දේ. දැන් මේ භික්ෂුව දිග විස්තරයක් ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේට කරනවා. ඒක මම මේ කෙටියෙන් කියපු දේ ඔබ තේරුම් ගත්තේ කොහොමද කියලා අහනවා. ඊට පස්සේ උන්වහන්සේ මේ විස්තරයක් ඇතුව මේක දේශනා කරනවා. පැය දෙකක් විතර තිබුණා නම් ඒක කරන්න පුළුවන්. අනතුරු උන්වහන්සේ තේරුම් අරගෙන හුදකලා වෙලා මේක බැලුවා. මේ తත්‍රතේ චන්දෝ පහතබ්බෝති කියන එක ක්‍රියාත්මක කළා. මේකට තමයි කෙටියෙන් බණ කියනවා කියලා කියන්නේ. දැන් මෙතෙන්ට එන්න ගොඩක් බණ අහලා තියෙන කෙනෙකුට තමයි මේක තේරුම් ගන්න පුළුවන්. නැත්නම් නිකම් කරකෝලා අතෑරියා වගේ කියලා කියන්න පුළුවන්. නමුත් ඇත්ත සිද්ධියක් අපි මේ කතා කරන්නේ. දැන් මේ වන විට මේ සමාජයේ උගතුන් බුද්ධිමතුන් මහාචාර්යවරුන් ආදී කොට ඇති වෛද්‍යවරුන් ආදී කොට ඇති විශාල පිරිසක් දවසට දෙන්න තුන් දෙනා ගානේ අපිත් එක්කලා කතා කරනවා. වහන්සේ නම් මේක ගැඹුරින්ම පැහැදිලි කරනවා. අපි කැමතියි දැනගන්න කියලා. ඒ ගැඹුරින් පැහැදිලි කිරීමට අපි යොමුනේ නැහැ. අපි පටාචාරා සහ කිසాగෞතමී කතාව අහා හිටියා බුදුබණ කියලා. එමත් නැත්නම් වතු පිටි ඉඩ කඩම් මල් පරවෙන එක අනිත්‍ය කියලා හිතන් හිටියා. දැන් මේක ඇහැට පේන්නේ නැහැ නුවණින් නේද දකින්නේ. අල්ලා ගන්න නැත්නම් හේතු ඉතුරු නොවි අවසන් එකට අනිත්‍ය. අල්ලා ගන්නවා නම් හේතු ඉතුරු වි අවසන් එකට නිට්ටය. එතකොට ඒක සිදු වෙන්නේ සිතේනේ. ඔතෙන් එනකල් දැක්ම දියුණු කරගන්න ඕන. කවදා හරි දවසක මේ ජීවිතේ බැයි නම් කවදා හරි දවසක සංසාරේ බුදුවරුන්ට කියන්න වෙන බණක් නැහැ. අවශේෂ නිරෝධය සත්‍ය අතර ඇවිදින මාර්ගයයි බුදුන් වහන්සේ යෝජනා කරන්නේ නිර්වශේෂ නිරෝධය. එහෙනම් මා මේ කතාව කාලය අවසන් වී ඇති බැවින් මෙතකින් අවසන් කරනු ලබනවා. ඔබ හැම දිනාට ධම්මැස පරදා ගැනීමට අවශ්‍ය පදනම දමා ගැනීමට මෙම ධර්ම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය කරමින් සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං